නමෝ බුද්ධාය නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි සාදු 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 සදහවත් ධර්ම ශ්‍රවණාබිලාසී වාසනා සම්පන්න පින්වතුනි පින්වතියනි මෛත්‍රී ජලයෙන් තුන් ලෝකයේම තෙමා වදාළ තථාගත ලෞතුරා ඒ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේහි පහළ වී වදාළේ අනන්ත අප්‍රමාණ කාලයක් මේ ලෝකේ දුක් විඳින අසරණ සත්වයා හට නිවන නැමැති සදාකාලික සැනසෙල්ල අත්පත් කර දීම සඳහායි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වන්දනා කිරීම, නමස්කාර කිරීම, ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජාවන් පැවැත්වීම එදා පටන් අද දක්වාම මේ ලෝක තලය තුල සිදුවෙන කාරණයක්. ප්‍රථමයෙන් අපි මේ බුද්ධ පූජාව, බුද්ධ වන්දනාව, බෝධි පූජාව, බෝධි වන්දනාව, බුදු ගුණ ගායනය මේ කාරණා තුල පවතින යථාර්ථය පිළිබඳව ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට පළමුවෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ යනු කවරෙක්ද, කවර ආකාරයකින් පහළවන කෙනෙක්ද යන්න අපි තේරුම් ගන්නට ඕන අවස්ථාවයි. අනන්ත කාලයක් සිතින් මම බුදු වෙනවා කියන කාරණය සිත සිතා පෙරම් පුරාගෙන ඇවිත්, ඒ වගේම තවත් අනන්ත කාලයක් වචනයෙන් මම බුදු වෙනවා කියන කාරණය සිතමින් කියමින් පෙරම් පුරාගෙන ඇවිත්, පංච අභිඥා අෂ්ට සමාපatti කියන විශේෂ අදිමානසික තලයන්ට පත්වෙච්ච සුමේධ තාපසයන් වහන්සේ වශයෙන් දීපංකර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුණු කාලයේහි ඉපිදිලා ඒ දීපංකර බුද්ධ පාද මූලයේදී නියත විවරණය ලබා ගත්තා. ගෞතම නමින් මේ ලෝතලයේ සම්මා සම්බුදු පදවිය ලැබීමට ඒ ආකාරයෙන් මේ සුමේධ තාපසයන් වහන්සේ තමා සතු සියලුම ධනය, බලය, පිරිස, යසස සියල්ල අත්හැරලා වනගත වෙලා බවුන් වඩලා ධ්‍යාන අභිඥාවන්ටපත් වුණා. ඒ අවස්ථාවන් පසු කරගෙන ඉහළම අදිමානසික තලයකටපත් වුණා. උන්වහන්සේට ආරංචියක් ලැබුණා. සුමේධ තාපසයන් වහන්සේට ලැබිච්ච ආරංචිය තමයි දීපංකර බුදුරජාණන් වහන්සේ බොහෝ භික්ෂු සංඝයා පිරිවරාගෙන නුවරට වැඩම කරනවා කියන කාරණය. ඊ타ම ශ්‍රද්ධා සිත ඇති කරගෙන, ප්‍රසන්න සිත ඇති කරගෙන,
සතුටු සිතක් ඇති කරගෙන සුමේධ තාපසයන් වහන්සේ මාර්ගය සකස් කරන්නට පැමිණුණා. 이르දි බලයෙන් මේ මාර්ගය සකස් කරන්න පුළුවන්කම තිබුණත් කාය බලයෙන් සිද්ධ කළා. කාය බලයෙන් සිදු කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කයින්ම වෙහෙසිලා දහඩිය මහන්සියෙන්ම ශ්‍රම දානය සිදු කිරීමයි. අවසානයේදී ඉතිරි වී තිබුණු ඒ කුඩා මඩවලක් අභිභවාගෙන තමන්ගේ ශරීරය පූජා කළා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ඇතුළු ශ්‍රාවක මහරහතුන් වහන්සේලාට වැඩම කිරීමට. එසේ ජීවිත පූජාව සිද්ධ කරන අවස්ථාවේදී බුද්ධෝහං බෝධිසාමි මුත්තෝහං මෝචේ පරේ තින්නෝහං තාරයිසාමි සංසාරෝගා මහභයා කියන ගාථා ධර්මය තමයි සිහිමුවට ආවේ. සිහියට නැගුණේ මමත් කවදා හරි මේ දීපංකර බුදුරජාණන් වහන්සේ වගේ මේ ලෝකේ ලෝතලේ අති ශ්‍රේෂ්ඨතම පුද්ගලයෙක් බවට පත් වෙලා මමත් මේ කෙලෙස් සැඩපහරින් ඊතර වෙලා අනිත් අයත් ඊතර කරවනවා. මම මේ සංසාර කාන්තාරයෙන් නික්ම ගිහිල්ලා අනිත් අයත් මේ සංසාර කාන්තාරයෙන් නික්ම කරනවා. මම මේ සංසාර සාගරයෙන් පරතරට ගිහිල්ලා ඊතර වෙලා අන් අයත් මේ සංසාර සාගරයෙන් ඊතර කරවනවා. සියල්ල සසර දුකින් මුදවනවා අවබෝධයට පමුණුවනවා කියන අදිෂ්ඨානය මහා කරුණාව ඇති කරගත්තා. සමන් මල් මිටක් දෑතට ශ්‍රී දෝතට නගාගත් භාග්‍යවත් දීපංකර බුදු පියාණන් වහන්සේ මේ සුමේධ තාපසයන් වහන්සේ මේ මහා බෝධිසත්වයන් වහන්සේ පැදකුණු කරලා රහතුන් වහන්සේලාට ප්‍රකාශ කළා මේ උත්තමයාණන් මින් මතු සාරා සංකේය කල්ප ලක්ෂයකින් අනතුරුව ඒ කියන්නේ අසංඛ්‍ය කල්ප ලක්ෂ 4කින් අනතුරුව මේ දඹදිව් තලයේදීම උතුම් ලෝතුරා බුදු බවට ගෞතම නමින් පැමිණෙනවා කියලා. ඉතින් පින්නතුනි අපි අවබෝධ කරගන්නට ඕන එදාම සුමේධ තාපසයන් වහන්සේට තිබුණා පංච අභිඥාවන් අෂ්ට සමාපත්තීන් ප්‍රථම ධානය, ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය. ආකාසානං ඡායතන ධානය, විඥානං ඡායතන ධානය, ආකින්චඤ්ඤායතන ධානය, නේව සංඥානා සංඥායතන ධානය කියන මේ සමාපත්තියට ඊර්ධවිද දිබ්බසෝත පරචිත්ත විජානන පුබේ නිවාසානුස්සති දිබ්බ චක්කු කියන මේ විශේෂ හැකියාවන් පහත් සමගම තිබුණා. මහා නුවණක්, මහා ප්‍රඥාවක්, පිරිසිදු මනසක් තිබුණා. එක ධර්ම පදයක් ඒ අවස්ථාවේදී දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවනම් ඒකාන්තයෙන්ම උතුම් රහත් ඵලයට සිව් පිළිසිම් යාපත් සහිතව අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිබාන සහිතව සියලු ධර්මයන් වටහාගෙනම අවබෝධයටපත් වෙනවාමයි. ඒසා මහත් ඊට කෙටි මාර්ගයක් නිවන කරා තිබිච්ච සුමේධ තාපසයන් වහන්සේ ඒ මාර්ගය පැත්තකට දාලා අතළඟ තිබිච්ච නිර්වාණය පැත්තකට දාලා ඇයි පින්නතුනි සාරා සංකේය කල්පලක්ෂයක් අසංඛ්‍ය කල්පලක්ෂ 4ක් ඇයි මේ සංසාරයේ ආයේ දුක් විඳින්න තීරණය කළේ අප වෙනුවෙන්. අපි තේරුම් ගන්නට ඕන අප වෙනුවෙන්මයි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බෝසත් අවධිය තුල අනන්ත දුක් විඳේ. අනන්ත දුක් විඳේ අප වෙනුවෙන්මයි.
මේ දුකෙන් වෙලිලා දුකෙන් වැටිලා ඉන්න දුකටපත් වෙලා ඉන්න අසරණ සත්වයා සංසාර දුකෙන් මුදවීමේ සංසාර දුකෙන් එතර කරවීමේ මහා කාරුණික කල්පනාව අනුවයි එදා ඒ මහ බෝසතාණන් වහන්සේ ඒ තීරණය ගත්තේ. ආත්මාර්ථය පැත්තකට දාලා පරාර්ථකාමී උතුම් චේතනාවයි ඒ බෝසත් හදවත තුල මුදුන්පත් කරගත්තේ. එදා පටන් දසපාරමී දස උපපාරමී දස පරමත්ත පාරමී වශයෙන් 30 ආකාරයකින් පාරමී ධර්මයන් 10 සම්පූර්ණ කරලා ඒ සමතිසක් පාරමී ධර්මයන් පිරී යනකොට තුසිත දිව්‍ය ලෝකේහි දිව්‍ය රාජයෙක් වශයෙන් වාසය කරමින් ඉඳලා තමයි සුදුසු කාලය දීප දේශය සුදුසු අවස්ථාව මෑණියන් බලලා තමයි මීට වසර 2600 ගණනකට ප්‍රථමයෙන් දඹදිව් තලයේ මහා මායා දේවිය කුස පිළිසිඳගෙන සුද්ධෝදන රජතුමාට දාව සිද්ධාර්ථ නමින් මේ ලෝ තලයට පහළ වුණේ. ඒ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ඉන් අනතුරුවත් කුඩා කාලයේ ශිල්ප ශාස්ත්‍රත් හදාරලා නුවණ බුද්ධිය වර්ධනය කරගෙන විවාහ දිවියට පත් වුණා යසෝදරා දේවිය සමග පෙර සසර ප්‍රාර්ථනාව අනුව පැමිණි දේවියයි. ඉන් අනතුරුව වසර 29ක් සම්පූර්ණ වන විට සියලු දේ පිළිබඳව අවබෝධය ඇති වුණා, කලකිරීම ඇති වුණා. පියතුමාණන් වන සුද්ධෝදන මහරජතුමා කොයි අවස්ථාවේ වුණත් උත්සාහ කළේ මහබෝසතාණන් වහන්සේගේ සිත සැපයෙහි ඇලුම් කරවීමටයි. නමුත් පින්නතුනි, එසේ සැපයෙහි ඇලුම් කරවීමට නොහැකි වුණා මහබෝසතාණන් වහන්සේගේ අතීත පුණ්‍ය මහිමයත් මහා නුවණත් සමග ජය ගන්නට සුද්ධෝදන රජතුමාට බැරි වුණා. සම්පූර්ණයෙන්ම සසර පිළිබඳව කලකිරුණු බෝසතාණන් වහන්සේ දිනක් රාත්‍රියේදී ඇසළ පුන් පොහෝ දවසේදී මහා අභිනිෂ්ක්‍රමණය කරමින් 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියාවන් සිද්ධ කරන්න වුණා මේ සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා. එයි පින්නතුනි, දුෂ්කර ක්‍රියාවන් කරන්න සිද්ධ වුණේ අතීතාත්ම භාවයක තමා විසින්ම කරගත් අකුසල කර්මයක විපාක වශයෙන් උයි. ඒ වගේ මහා දුක්ඛ ස්කන්ධයක් 6 අවුරුද්දක් පුරාවට නානා ව්‍රත, නානා සීල, නානා ගුණ, ඒ වගේම නොඑක් ආකාරයේ ක්‍රමවේද අනුගමනය කළා සියලු කෙලෙස් නැසමින් උතුම් අවබෝධයට පැමිණෙන්න. නමුත් අවසානයේදී මේ සිද්ධාර්ථ තාපසතුමාණන් වහන්සේ අවබෝධ කරගත්තා මේ කිසිම ආකාරයකින්, මේ කිසිම ක්‍රමවේදයකින්, මේ කිසිම න්‍යායකින් කවදාවත් ලෝකේ පරතර, ලෝකේ අවසානය, මේ ඉපදීමේ කෙලවර, නැසීම සියල්ල අවබෝධ කර ගැනීමට නොහැකි බව. උතුම් නුවණ ඇති වුණා, ධ්‍යාන අභිඥා ඇති වුණා. නමුත් සියලු කෙලෙස් ප්‍රහීන වෙමින් ලබන උතුම් නිවීම ලබන්න ඒ ආකාරවලින් හැකි වුණේ නැහැ. අවසානයේ සියලු දුක ශරීරයට ලබා දීමේ අත්කිලමතාන යෝගයත් අත්හැරලා කාමසුකල්ලිකාන යෝගය ප්‍රථමයෙන් අත්හැරිය නිසා මධ්‍යම ප්‍රතිපදාවෙන් මෙය අවබෝධ කරන්න අය උත්සාහ කළේ. දුකත් සැපත් අල්ලා ගැනීමත් ගැටීමත් කියන මේ දෙකෙන් අත් මිදිලා උපේක්ෂා සහගතව ජයශ්‍රී මා බෝමැඩ එක රාත්‍රියක් භාවනා කරමින් සියලු ලෝකේ තියෙනා වූ සියලුම න්‍යායන්, සියලුම ධර්මයන්, සියලුම විෂයන් ක්ෂණයෙන් අවබෝධ කරමින් සත්වයන්ගේ චුති උප්පත්ති දකිමින්, දුක දකිමින්, දුකට හේතුව දකිමින්,
දුක නැති කිරීම දකිමින් දුක නැති කිරීමට තියෙන එකම මාර්ගය ඔස්සේ සම්පූර්ණ කරමින් ඒ මාර්ගය කෙලවර කරමින් උතුම් සම්මා සම්බුද්ධ ඥානයටපත් වුණා. සාදු සාදු සාදු. ඒ සම්මා සම්බුදු බව සම්මා සම්බුදු පදවි බව ලැබූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් අපහට සුවාසු දහසක් ධර්මස්කන්ධය දේශනා කොට වදාලා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වශයෙන් බොහෝ මහා සංඝරත්නය ලොව පහළ වුණා. අදටත් වර්තමානයේ ඒ ධර්මයත් මහා සංඝරත්නයත් අපට දිස්වමාන වෙනවා. අපට මුහුණ දෙන්න ලැබෙනවා. අප ඉදිරියේ දක්නට ලැබෙනවා. ඒ ධර්මය ඇසෙනවා මහා සංඝරුවනේ සරණ ආශිර්වාදය දර්ශනය අප වෙත එළඹී තියෙනවා. අද දක්වාම ඒ මහා සංඝරුවනේ ආරක්ෂාව නිසා ධර්මය ආරක්ෂා වී තියෙනවා. අද දක්වාම බුද්ධ වන්දනාව බුද්ධ පූජාව බෝධි වන්දනාව බෝධි පූජාව පවා මේ ලෝතලේ ව්‍යාප්ත වී තියෙනවා. පින්තුනි, අපි නියම වශයෙන් මේ බුද්ධ වන්දනාව බුද්ධ පූජාවට පෙර බුදුරජාණන් වහන්සේ හඳුනා ගැනීම කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිහි කළ සැනින් අපේ මතකයට එන්නේ උන්වහන්සේගේ රූපකාය පිළිබඳව සටහනක්. නමුත් ඒක වරදක් නෙවෙයි. එහෙත් අප බුදුරජාණන් වහන්සේ හැටියට සලකලා වැඳුම් පිඳුම් කරන්නේ ඒ රූපකායට නම් නොවිය යුතුයි. අපි වැඳුම් පිඳුම් කළ යුතු වන්නේ උන්වහන්සේ තුල පවති ඒ පැවතිනා වූ අනන්ත ගුණ සමුදායටයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයේ පවතින 32ක් මහා පුරුෂ ලක්ෂණ, ඒ වගේම 80ක් ඒ අනුව්‍යංජන ලක්ෂණ, ඒ වගේම බොහෝ ආශ්චර්ය ගති ලක්ෂණ බුදුවන්නටත් පෙර සිද්ධාර්ථ කුමාර අවදීයේදීම පැවතුණා. ඒ වුණත් අපි එම ගති ලක්ෂණ වලින් යුක්ත සිද්ධාර්ථ කුමරුන්ට බුද්ධ යන නම භාවිතා කළේ නැහැ. මේ බුද්ධ යන නාමය භාවිතා වුණේ ලැබුණේ ජයශ්‍රී මහා බෝමැඩදී සර්වඥතා ඥානය ප්‍රමුඛ කරගෙන ඒ අනන්ත ගුණ සමුදාය ඒ පිරිසිදු මනස තුළ පහළ වුණාට පස්සේ. එහෙමනම් මේ බුද්ධ යනුවෙන් අදහස් කරන්නේ මූලික වශයෙන්ම එම සර්වඥතා ඥානය ප්‍රමුඛ බුදු ගුණ උතුම් ගුණාංග සමුදායටයි. එම ගුණ සමුදායෙන් යුක්ත මනසද ඒ ඇසුරු කොටගත් ශරීරයේද ඒකාන්තයෙන් පූජනීයයි. එහින් එම ගුණ වලින් පූජනීය වූ ඒ මනසත් එම රූපකායත් සියල්ල එක්කගෙන අපි බුදුරජාණන් වහන්සේ යනුවෙන් අප විසින් හඳුන්වනු ලබන්නේ. ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ රූපකාය මීට වසර 2500 ගණනකට පෙර අභාවයට පත් වුණා. එයින් ආදාහණයෙන් පසු ශාරීරික ධාතුන් වහන්සේලා පමණක් අද අපට ඉතිරි වෙලා තිබෙනවා වැඳුම් පිදුම් කරන්න. සියලු ක්ලේශ ධර්මයන් විනාශ කළ නිසා නැසූ නිසා මතු ආත්ම භාවයක් පිළිබඳව තෘෂ්ණාවක් නැති නිසා පරිනිර්වාණයෙන් අනතුරුව එම කය ඇසුරු කරගත් අනන්ත ගුණයෙන් යුත් මනසත් පහන් සිලක් මෙන් නිවී ගියා. කිසිම දෙයක් ඉතුරුනේ නැහැ. පහන් සිල නිවී ගියත් එම ආලෝකයේ වටිනාකම දත් අය එම පහන් සිලුවේ ආලෝකයේ සියලු කල්හිම සිහි කරනවා. පහන දැල් වෙන්නට උපකාර වූ පහන් තැටිය පවා ගෞරවයෙන් සුරකිනවා. මේ වගේ ආලෝකයට ගරු කරන්නා වූ ආලෝකයේ කැමැති වන්නා වූ මිනිසුන්ට කෙදිනක හෝ ආලෝකය සොයා ගන්නට, දැක ගන්නට, ආලෝකය දල්වා ගන්නට
එම ප්‍රයත්නයම උපකාරී වෙනවා. තථාගතයන් වහන්සේ පරිනිර්වාණ වී පහන් සිලක්සේ සියල්ල නිවි ගියත් එම ගුණයට ආධාර වූ රූපකායෙන් ඉතිරි වූ සර්වඥ ධාතුන් වහන්සේලා සහ ඒ ශරීරය ඒ ශ්‍රී ශරීරය ඇසුරු කළ වෙනත් බොහෝ දේ ගෞරවයෙන් ආරක්ෂා කරමින් උන්වහන්සේ තුළ පැවති මහා ප්‍රඥාවේ ආලෝකයත් අනන්ත ගුණයත් ගෞරවයෙන් සිහි කරන්නා වූ මිනිසයන්ට කෙදිනක හෝ කවදාක හෝ ප්‍රඥා ආලෝකය ලබන්නට ගුණ වර්ධනය කරගන්නට එම පූජාව එම ප්‍රයත්නයම උපකාර වෙනවා. බුද්ධ පූජාව කියලා අපි කරන්නේ මෙම ගෞරව සම්ප්‍රයුක්ත වූ ක්‍රියාපිළිවෙලක්. ඒ වගේම සිතින් ගතින් වචනයෙන් මේ වන්දනාව කරන්න පුළුවන්. පූජාව කරන්න පුළුවන්. ගෞරවය ප්‍රණාමය දක්වන්නට පුළුවන්. මේ බුද්ධ පූජාවන් සිදු කිරීමේදී සමහර විට බෝමැඩක් අභියස බුද්ධ ප්‍රතිමාවක් අභියස මේ කිසිවක් නැති අන්‍ය තැනකදී චෛත්‍යරාජානන් වහන්සේ අභියස වුවත් මේ බුද්ධ පූජාමය බුදු ගුණ සිහි කරමින් මල් පහන් සුවඳ වර්ග ආහාර බෙහෙත් සිවුරු පිරිකර තූර්ය නාද කොඩි දජපතාක ආදිය ඒ වගේම පංචේන්ද්‍රයන්ගෙන් ගත හැකි දෙයකින් පංචේන්ද්‍රයන්ට වසඟවන අනිත් ඕනෑම දෙයකින් උනත් පූජාව සිද්ධ කරන්න පුළුවන්. ආමිස පූජාව ලෙස මේ පූජාව හැඳින්වෙන්නේ. ඒ වගේම තව එකක් තියෙනවා ඊට වඩා ඊට ඉහළ ශ්‍රේෂ්ඨම එකම පූජාව බුදු ගුණ හඳුනාගෙන තම මනස තුලේ බුදු ගුණ දියුණු කර ගැනීමට උත්සාහවත් වෙමින් ප්‍රඥා ආදී ගුණ දියුණු කරගෙන නියම ආලෝකය මානසික ආලෝකය ඇති කර ගැනීම ප්‍රතිපත්ති පූජාව ලෙස හැඳින්වෙනවා. පරමාය පූජාය පටිපත්ති පූජාය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ ශ්‍රේෂ්ඨතම උතුම්ම පූජාව මේ ප්‍රතිපත්ති පූජාව ලෙසයි. පින්වතුනි බොහෝ දෙනා තුළ සමහර මිත්‍යා මතයක් තියෙනවා මේ ප්‍රතිපත්ති පූජාව පරම පූජාව යනුවෙන් දේශනා කර වදාළ නිසා බුදුරජාණන් වහන්සේ උදෙසා පූජාවන් පැවැත්වීම නිෂ්ඵල ක්‍රියාවක් ලෙස ශූන්‍ය හිස් ක්‍රියාවක් ලෙස බොහෝ දෙනෙක් පහත් කරලා කතා කරනවා. තථාගතයන් වහන්සේ දැනට ජීවමානව නැති නිසා එය වඩාත් නිෂ්ඵලයයි කියලා එය දුගී මගී කෙනෙක්ගේ කුසගින නිවන්න දීම ඊට වඩා ඵලදායකයයි සිතලා තර්ක විතර්ක කරනවා. පූජා කරන්න මල් කැඩීමෙන් පරිසරය විනාශ වෙයි. පහන් දැල්වීමෙන් පළගැටියන් මැරෙයි කියලා ඇතැම් අය තර්ක කරනවා. මේ ආමිසයට වඩා ප්‍රතිපත්ති පූජාව උසස් කියමින් ආමිස පූජාව පහත් කරනවා. නමුත් පින්වතුනි අද මේ සමාජ බොහෝ දෙනෙක් ඉන්නවා ආමිස පූජාව පමණයි කළ හැකි වන්නේ ප්‍රතිපත්ති පූජාවක් කිරීමට අවකාශ නැහැ. එම නිසා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා ප්‍රතිපත්ති පූජාවක් කරන්න නොහැකි වුණා. නමුත් ආමිස පූජාව හරි කරනවා නම් එක පූජාවක්වත් නොකරන අය ඉන්න බහුල සමාජයක ආමිස පූජාව වත් කරනවා නම් ඒ තැනැත්තයි පුද්ගලයාමත් ශ්‍රේෂ්ඨයි පින්වතුනි. මොකද පටු අදහස් වලින් ආමිස පූජාව කිරීම නොවේ අප කළ යුතු වන්නේ අප වෙනුවෙන් අතළඟ තිබූ නිර්වාණය පැත්තකට දාලා ඒ අතළඟ තිබූ නිර්වාණය සාක්ෂාත් නොකර බොහෝ කාලයක් මේ අනන්ත දීර්ඝ භයානක ඝෝර කටුක සංසාර කාන්තාරේ දුක් විඳින්මින් ඇවිල්ලා මේ සංසාර ගමනේ දුක් විඳින්මින් ඇවිල්ලා අප වෙනුවෙන්ම වෙහෙස මහන්සි වෙලා ධර්මාවබෝධය සාක්ෂාත් කළ ඒ මහා කරුණා ගුණයට අනන්ත ගුණයට මහා ප්‍රඥාවට ඒ ශ්‍රේෂ්ඨ පිරිසිදු ගුණ සමුදායටයි අපි නමස්කාර කරන්න ඕන වන්දනා කරන්න ඕන ගෞරව පූජෝපහාර දක්වන්නට ඕන. බුදුරජාණන් වහන්සේ මේ ලෝතලේ පහළ වීම දුර්ලභම කාරණයක්. මොකද මිනිසෙක් වීම කොයිතරම් දුර්ලභද ඊට වඩා
බුදු කෙනෙකුගේ පහළවීම දුර්ලභයි. මිනිස්සෙක් මේ ලෝකේ පහළ වෙන්න විශාල පුණ්‍ය මහිමයක් අවශ්‍යයි. නමුත් බුදු කෙනෙකුගේ පහළවීමට ඒ පුණ්‍ය මහිමයෙන් බෑ. ඒ වගේ කෝටි ප්‍රකෝටි ගණනකටත් වඩා පාරමී පිරී ගිහිල්ලා පින් පිරී ගිහිල්ලා සියලු දේ සම්පූර්ණ විය යුතුයි. තථාගත බුදුරජාණන් වහන්සේ සියලු බුද්ධ කෘත්‍යයන් නිමා කරලා පිරිනිවන් පෑම පිණිස මල්ල රජදරුවන්ගේ උපවත්තන සල්ුවනේ පිරිනිවන් මංචකෙහි සැතපී සිටින අවස්ථාවේදී දස දහසක් සක්වල දිව්‍ය බ්‍රහ්මීන් අතුරු සිදුරු නැතිව පැමිණිලා අවසන් වරට තථාගතයන් වහන්සේට මල් සුවඳ තූර්යනාදාදී බොහෝ දිව්‍යමය පූජා පැවැත්වුවා කියලා සඳහන් වෙනවා. මෙම කාරණාව මුල් කරගෙන තථාගතයන් වහන්සේ ආනන්ද තෙරණුවන් අමතලා මෙසේ වදාළ ආනන්දේනි මෙපමණකින් මල් සුගන්ධය තූර්යනාදාදීන් මේ තථාගත වූ මාහට සත්කාර කළේ හෝ ගරු කළේ හෝ පූජා කළේ හෝ නොවේයි. යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසක උපාසිකාවක් හෝ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි සම්‍යක් ප්‍රතිපත්තියෙහි හැසිරෙනවාද එය නියම වශයෙන්ම තථාගතයන් වහන්සේට කරන උසස්ම සත්කාරයයි ගරු කිරීමයි පූජා කිරීමයි කියලා දීඝනිකාය මහා පරිනිබ්බාන සූත්‍රයේදී අපට දේශනා කොට වදාරලා තිබෙනවා. මෙම ප්‍රකාශනය අරගෙන බොහෝ දෙනා පවසනවා තථාගත බුදු පියාණන් වහන්සේ ආමිස පූජාව ප්‍රතික්ෂේප කරපු බවක්. නමුත් ඒ දේශනාවට පසුව පිරිනිවන් මංචකයේහිම වැඩහිඳිමින් දේශනා කළ තවත් කරුණක් පිළිබඳව ඒ සියලු දෙනාගේ අවධානය යොමු වුණා. ඒ විශේෂ කාරණය තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ විමසුවා ඔබ වහන්සේගේ පරිනිර්වාණයෙන් අනතුරුව කෙසේද කටයුතු කළ යුතු වන්නේ කියලා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වදාලා සක්විති රජ කෙනෙකුගේ ශරීරය ආදාහනය කරන ආකාරයෙන් එය කළ යුතු බව. ඉන් අනතුරුව ආනන්දේනි ස්තූප තනා වැඳුම් පිදුම් කිරීමට සුදුසු පුද්ගලයෝ 4 දෙනයි. එනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ, තථාගත ශ්‍රාවකෝ ආර්ය වූ රහතන් වහන්සේ, ඒ වගේම සක්විති රජ කියන මේ 4 දෙනා. ආනන්දේනි කවර කරුණක් නිසා තථාගතයන් වහන්සේ වෙනුවෙන් ස්තූප තනා වැඳුම් පිදුම් කිරීම සුදුසු වන්නේද? ආනන්දේනි මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ස්තූපයයි බොහෝ දෙනා සිත පහදවාගෙන උනත් මරණින් මතු ඒකාන්ත සුගතිගාමී වන බව දේශනා කොට වදාලා මට්ට කුණ්ඩලීගේ කථාන්තරය මතක් කරගන්න. මට්ට කුණ්ඩලී දිව්‍ය ලෝකයට යන්න ඉඳපු කෙනෙක්ද? මට්ට කුණ්ඩලී දිව්‍ය ලෝකයට යන්න නොවේ. බොහොම දුකෙන් කාලය ගත කළේ අවසන් චේතනාව තව පොඩ්ඩක් නරක වුණා නම් ඒකාන්තයෙන්ම යන්නේ අපායන් වලට. නමුත් පින්නතුනි මහා කරුණික බුදුරජාණන් වහන්සේගේ ආලෝකය දර්ශනය වීම තුලින් සිත පහන් කරගත්තා. ඒ ප්‍රසාද චිත්තයෙන්ම මරණයට පත් වුණා. ඒ පිරිසිදු සිතින් මරණයට පත්වීමෙන් කුසල් සිතකින් මරණයට පත් වූ නිසා තව්තිසා දෙව්ලොව මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා නමින් ඉපදුනා. මේ කාරණා තුලින් අපි තේරුම් ගන්නට ඕන ශ්‍රේෂ්ඨතම පූජාව තමයි ධර්ම මාර්ගය අනුගමනය කරමින් ලබන්නා වූ ප්‍රතිපත්ති පූජාව. එයයි පරම පූජාව. නමුත් එය කිරීම සඳහාම සිත් පිරිසිදු කර ගැනීම, අපගේ సంతානය පිරිසිදු කරගෙන, කෙලෙස් මල යටපත් කරගෙන, කුසල් සිත් මතු කරගෙන ප්‍රතිපත්ති පූජාවට ශක්තියක් වෙන්නේ ආමිස පූජාවයි කියන බව හොඳට මතක තබාගෙන මේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා සද්ධාවෙන්ම ගුණය පිළිබඳව පැහැදීමෙන්ම ගුණ සලකාගෙනම අප කෙරෙහි මහා කරුණාවෙන් දහම් දෙසූ දුක් විඳ බුදු බව අවබෝධ කළ ඒ බුදුරජාණන් වහන්සේට අපි කිසිම බලාපොරොත්තුවක් අපල දුරු කිරීම පිණිසවත්, දුක නැති කර ගැනීම පිණිසවත්, එහෙම නැත්නම් අපේ තියෙනා වූ කනගාටු සංතාප නැති කර ගැනීමටවත්,
ඒ වගේම ධනය බලය සතුට සෞභාග්‍ය උදා කර ගැනීමේ බලාපොරොත්තුකින්වත් නෙවෙයි අප විසින් වන්දනාමාන කළ යුතු වන්නේ ගෞරවෝපහාර පූජෝපහාර දැක්විය යුතු වන්නේ අප වෙනුවෙන් අපට මේ සංසාර දුක නිවා කිරීම සඳහා මේ තරම් වෙහෙසක් ගත් උත්සාහයට ගෞරවයක් පූජාවක් වන්දනාවක් කළගුණ සැලකීමක් වශයෙන් අපි වන්දනාමාන කළ යුතුයි. නිරන්තරයෙන්ම දිනපතා බුදුන් වැඳීම දිනපතාම බුද්ධ පූජාවන් මල් පහන් පූජාවන් පැවැත්වීම ඊටාම පිං වැඩෙන කාරණයක් කුසල් වැඩෙන කාරණයක්. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණය සිහි කරලා ඒ ගුණය උදෙසා කිසිම පටු අරමුණක් බලාපොරොත්තුවක් නැතුව අපි නිවැරදිව පූජාවන් අපි දන්නා පරිද්දෙන් අපි දැනගත් පරිද්දෙන් පැවැත්විය යුතුමයි. බුද්ධං සරණං ගච්ඡාමි යනෝ සසර දුකින් මිදීම පිණිස බුද්ධ රත්නය මම පිහිට කර ගනිමි කියන අර්ථය. ඒ වගේම තමයි ධම්මං සරණං ගච්ඡාමි සංසාර දුකින් මිදීම පිණිස ආර්ය වූ උතුම් වූ බුද්ධ දේශනාව වූ ධර්ම රත්නය මම පිහිට කර ගනිමි. සංඝං සරණං ගච්ඡාමි ඒ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නය මාර්ගයේ වැඩීම පිණිස මම පිහිට කර ගනිමි කියන මේ පාඨයන් අර්ථානුකූලව සිහි කරගෙන අපි තුනුරුවන් වන්දනාමාන කළ යුතුයි. එහෙමනම් සෑම දිනාටම මේ ධර්මපරයාය මේ දහම් කොටස ඒකාන්ත අවබෝධයක් වේවා. නුවණ ප්‍රඥාව දියුණු කරගෙන බෞද්ධයා වශයෙන් බුද්ධ පූජාව බුද්ධ වන්දනාව බෝධි පූජාව බෝධි වන්දනාව අර්ථවත්ව සිදු කරගෙන ස්වර්ග මෝක්ෂ සැප සාදා ගන්නට ඒකාන්ත ශක්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරං. සාදු සාදු සාදු.